සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ ඔබත් මමත් කියනවා. ඒ විතරක් නෙවෙයි අපි හැමෝම ඒ විශ්වාසත් කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්ද? මට හිතෙනවා මේ විශ්වය කියන වචනේ නියම අර්ථය නොදැනයි අපි එහෙම කියන්නේ කියලා. වචනාර්ථයටවත් ඒ වචනයට යා හැකි දුර වපසරේවත් ගැන හිතන්නේ නැතුවයි අපි මේ ප්‍රකාශනය කරනවා ඇත්තේ. මොකද විශ්වය කියන්නේ අපි මේ ජීවත් වෙන පෘථිවි තලයේ පමණක් නොවේ. මේ පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සූර්යයා කේන්ද්‍ර කරගෙන භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වෙමින් ගත කරන මේ සර්වග්‍රහ මණ්ඩලයටත් නොවේ. එතනින් එහාට ගිය ශීරපත මන්දාකිණියටත් නොවේ. අපි සංගීතයට තියෙන ආදරයට සහ ඒ සඳහා අපිට දැනෙන දේත් එක්ක තමයි සංගීතයේ යම්කිසි සෞන්දර්යාත්මක අගයක් එකතු කරන්නට මේ සංගීතය විශ්ව භාෂාවක් හැටියට හඳුන්වන්නේ. අපි කතා කරමු සංගීතය ගැන. අපි කතා කරමු ජීවීන් ගැන. හැබැයි අපි කතා නොකරමු මේ විශ්වය ගැන. මේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ සංගීතමය අවකාශය The Feeling of Youth නොහොත් යෝන් වසන්තය. පුලුල් සුර පරාසයක් සහිත ගැඹුරු ස්ත්‍රී හඬක් ස්ථිර පෞරුෂයකින් යුතුව නිවැරදිම ස්වරයේ පිහිටමින් ගයන විට එය මිනිස් හදවත් විනිවිදින තියුණු මෝහතක් බවට පත්වන්නේ නිතැතින්මයි. කොමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය ජීවිතයයි රත්තරන්. දේශීය ගීත අවකාශය පිළිබඳ හැම තැනින්ම මැසිවිලි නැගෙන යුගයක විශේෂයෙන්ම නව පරම්පරාව ගැන මැසිවිලි නැගෙන යුගයක නව බලාපොරොත්තු නංවන ප්‍රබල හඬක් කරලිගත වීම සැනසුම් සුසුමක්. පොදු සමාජ මැසිවිල්ලෙහි යම් සත්‍යතාවයක් තිබිය යුවත් මහරු මිනි නැත්තේම නැති බව පසක් කරන හඬක් රයිනි ගුණතිලක. ලාංකීය ගීතේ තීරණාත්මක පියසටහන් දෙකකට මැදිව ජන්මගත වන ඇය දේශීය සමාජ දේශපාලනික සහ සංස්කෘතික සීමාවෙන් ඔබ්බෙහිදී පවා තම ප්‍රතිභාව මුවහත් කරගත්තියක්. කෙටි කලකින් අනාගත සංගීතයේ තමාට හිමි තැන පිළිබඳ පැහැදිලි සටහන් තබනා රයිනි කිසිදු බෙදුම් රේඛාවකින් තොරවම සමස්ත රසික ප්‍රජාවම එක පැහැර ආකර්ෂණය කර ගැනීමට සමත්කම් දැක්වුවා. කෙසේ වෙතත් සංගීතයේ අනාගත නිර්මාණය කිරීමට අයෙකු සතු සංගීතමය හැකියාවම පමණක් ප්‍රමාණවත් නොවනා බව ඉතිහාසයේ විසින් සත්‍යාපනය කරන ලද්දක්. ඔහු හෝ ඇයගේ බුද්ධිමය හැසිරවීම හෙවත් ඔළුව පාවිච්චි කිරීම මත අනාගතයේ තීරණය වන බව සියල්ලන්ම සිතෙහි තබා ගත යුතු ගෝලීය සත්‍යයක්. විසික් කෙරුව සිත යලිත් අහුලගෙන මැණි කැටය ලෙස මගේ තුරුලට ගත්තා. දවසක් අනන්තයට යන දිගන්තයට මග අලංකාර වෙයි රැඳුණොත් ඔබ මහා ඔබ මහා.
සිත යලිත් අහුලගෙන මැනි කැටය ලෙස මගේ තුරුලට ගත්තා නවසන්දා අනන්තයට යන දිගන්තයට මගේ අලංකාර වෙයි රැඳුණොත් ඔබ මහා ඔබ මහා නිතේ කඳුළු හැර සිතේ සුසුම් දින සිනා පුරෝගෙන මුව හසරෙලි කැන්දා නිමුසනදා රයිනි ඔබ පැවතගෙන එන්නේ ශ්‍රී ලාංකීය සංගීතය තුළ විශාල පරිවර්තනයක් සිදු කරපු සංගීත නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකුගේ ඊළඟ පරම්පරාවේ පළමු පුරුක හැටියට මේ පරම්පරාව ගැනයි මේ සංගීතමය භාවිතාව ගැනයි මොකද්ද හිතෙන්නේ? ඇත්තටම කියනවා මට දැන් ගොඩක් අය මගෙන් අහගෙන ඉන්නවා කියන්නේ බලාගෙන ඉන්නවා මමත් ඒ જાතියේම දෙයක් කරා නැත්නම් ඊට වඩා ලොකු දෙයක් එහාට කරගෙන යයි කියන එක. ඉතින් මම නම් හැමතිස්සෙම කියන්නේ මම ගොඩක් සිම්පල් පැත්තට තියෙන ඉතින් හැබැයි මට තාත්තිගේ මියුසික් ගැන ඒ පරම්පරාව ගැන කතා කරනවා නම් ඒක ගැන ඒ කියන්නේ මට කියන්නේ මම කියනට වැඩිය මම හිතනවා වෙන අය බලන් ඉඳලා තමයි ඒ ගැන කියන්න හොඳ කියලා. මොකද මේ මම පුංචි කාලේ ඉඳන් ඇහුවේ ඒක. ඉතින් මට වෙනස් සංගීත අහන්න මම පටන් ගත්තේ ටිකක් ලොකු වුණාන් පස්සේ. දැන් උනත් මියුසික් මම කම්පෙයාර් කරනවා නම් මම එයාගේ සංගීතත් එක්ක තමයි කම්පෙයාර් කරන්නේ. ඉතින් මට එහෙම මේක තමයි හොඳ මේක තමයි නරක කියලා කියන්න දෙයක් නැහැ. ඒකට මම කන නිකම්ම යන්නේ මේ දේවල් වලට. ඉතින් මට ඒක ගැන එච්චර මේ මොකද්ද කියන්නේ ගැන එයාගේ සංගීතය ගැන කියන්න දෙයක් මම එච්චර මට දැනුමක් නැහැ. එහෙමනම් මොකද්ද ඔබේ ඉලක්කය? මොකද්ද මේ යන ගමනේ කෙලවර? මම ඇත්තටම මට ඕනේ ඒ නම තියාගෙන යන්න. ඒ කියන්නේ යාට වැඩි දෙයක් කරනවට වැඩිය මට ඒ නම තියාගෙන යන්න ඕනේ කමක් තමයි තියෙන්නේ. ගමන ඇත්තටම මම ඇත්ත කතා කරොත් ලංකාවේ මට සංගීත පැත්තෙන් ගත්තොත් මට හරි බයක් තියෙනවා මේක මට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද කියන එක. මොකද මම හිතන්නේ ඉකොනොමි එක අපිට ගොඩක් ප්‍රශ්න වෙලා තිනවා අපිට ඉන්කම් එක හම්බෙන්න විදිහේ ඒ වගේ දේවල් වගේ. ඉතින් ඒකින් තමයි මම බෑකප් ප්ලෑන් එකක් දාලා පාඩම් කරගෙන යන්නේ. ඉතින් එහෙම ඇත්තටම දැන් මේ ලහිරු අයලා වගේ කට්ටිය බ්‍රෑන්ඩ් කරගෙන එහෙම දිගට ගියොත් මම හිතනවා සමහර විට සංගීත ශාස්ත්‍රයේ හොඳ තැනකට එයි කියලා. එතකොට එහෙම ගියොත් අපිටත් පුළුවන් දිගටම මේ සංගීතය කරගෙන යන්න. එතකොට මගේ ඉලක්කය වෙන්නේ හොඳ ගායිකාවක් කියලා ඒ නම තියාගෙන ඉන්න. ඇත්තටම මට ජාත්‍යන්තරයට ලංකාවේ නම තියාගෙන තමයි ඕන වෙලා තියෙන්නේ. ඔව් දැන් අපි හැමෝම දන්නවා රයිනේ පසුගිය වර්ෂයේ සිට ලංකාවේ ස්ථිර පදිංචියට ආවා. එතකොට ඔබේ ප්‍රේක්ෂකයන් ඔබේ ශ්‍රාවකයන් හැමෝම බලාපොරොත්තු වුණා රයිනිගෙන් යම්කිසි වෙනසක්. එහෙම නැත්නම් රූකාන්ත ගුණතිලක මහත්මයා එහෙම නැත්නම් චන්ද්‍රරේඛා මහත්මිය නවත්වපු තැනින් රයිනි ආරම්භ කරයිද මේ ගමන අනාදි වශයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා ඔබ ගැන. නමුත් ඔබ ලැහැස්තිද වෘත්තීමය ගායිකාවක් වෙන්න මේ රටේ? ලෑස්ති මොකද නැත්නම් මොකද ඇත්තටම මගේ ඇඟෙන් එන දේ තමයි සංගීතය. ඉතින් අපි පුංචි කාලේ ඉඳන්ම සිංහල කියලා ඒකට තමයි ආස. ඒකට තමයි ඇත්තටම කැමති වෙන අර බෑකප් ප්ලෑන් එකක් තියාගෙන ඉන්නේ අර ඉකොනොමි එකේ ප්‍රශ්න නිසා. නැත්තම් ඒක තමයි දිගටම මැරෙනකම් කරගෙන යන්න ආස දෙන්නේ. මිනිස් ශිෂ්ටාචාරය තුළ පරම්පරා අරගලය විසින් ඉටු කරන කාර්යභාරය අතිමහත්. ලංකාව වැනි රටක පැරණි පරම්පරාව නව පරම්පරාවට මැසිවිලි නැගීම සුලභ අනිවාර්ය කාරණයක්. මේ තත්ත්වයන් යටතේ පවා සම්මතයට එරෙහි රැඩිකල් මැදිහත් වීම නිසාම පෙර පරම්පරාවේ නොබද මැසිවිල්ලට සහ සමකාලීන පරම්පරාවේ ඉහළ ඇගියුමට ලක්වන තරුණ කටහඬ තරුණ විචිත්‍ර නිර්මාණකරුවෙක් ලහිරු පෙරේරා. සම්ප්‍රදායේ රැහැන් රැඩිකල් දේශපාලනික මැදිහත් වීමෙන් සලිත කරවන ඔහු ඇතැම් විට
සීමාව ඉක්මවා යන්නේ දැයි සැකසහිත වන තරමටම රැඩිකල් භාවයේ ඈතට යනවා. තාරුණ්‍යයේ ජනප්‍රිය භාවයේ ගොදුරක් නොවි එය පාලනය කරගත හැකි තරුණ නිර්මාණකරුවන් අතිශය අල්පය අතර ඔහු ප්‍රමුඛයෙක්. කලින් කල තම පෙනී සිටීමෙහි වෙනස්කම් ඇති කර ගනිමින් ගීතය යනු ප්‍රාසාංගික කලාවක් බවට ලහිරු නිරන්තරවම තම රසික ප්‍රජාවට පසක් කරවනවා. ප්‍රේක්ෂක ඉල්ලා සිටීමෙන් ඔබ්බෙහි ඇති ඉතිහාසය නිර්මාණය කරන්නා බවට පත්වීමට ඔහු සමත් වනු ඇතිද? ලහිරු පෙරේරා. ඔබ එන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් ඒ කියා සුදු හංස තටුවේ සැතපෙලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැනියේ මාසිතුම් සිරකලා ලබැනියේ මාසිතින් පෙම් කලා නාදල්ල වගේ දිදුලනා මුදුහාදු ඇස්සෙන් මාතෙමා ඔය දෙතොල් අතරේ සිරවෙලා මට ඉන්න ඇත්නම් තනි වෙලා ලබැනියේ මාසිතුම් සිරකලා ලබැනියේ මාසිතින් පෙම් කලා කවඩි මාලේ මාගොතා ඔය ගෙලේ පලනා හැඩබලා මාවින්ද සතුටේ නිම්සොයා ඔබ යන්න සුළගේ අප තමා ලබැනියේ මාසිතුම් සිරකලා ලබැනියේ මාසිතින් පෙම් කලා ලහිරු පෙරේරා කාටවත් බය නැති ලහිරු පෙරේරා කෝ සිඤ්ඤෝරේ සිඤ්ඤෝරේ ඉන්නවනේ දැන් සිඤ්ඤෝරේ ඉස්සර නම් අපි දැක්කේ බෙල්ලට උඩින් දැන් බෙල්ලට යටින් මොකද උනේ සිඤ්ඤෝරේට සිඤ්ඤෝරේ ඉස්සරහට එනවා අලුත් විදියකට මොකද සිඤ්ඤෝරේ තාම පටන් ගත්තා විතරයි ඒ කියන්නේ තාම පොතේ පෙරවදන විතරයි මැද මේ කතාව ගිහිල්ලා පසුවදන සමහරට මැරෙන්න කලින් කරන්න පුළුවන් ඒ දන්නේ මේ සිඤ්ඤෝරේ අලුතෙන්
වෙනස් වෙනවා. සමහරලාට ඒක ඇත්තටම කිව්වොත් මට මේ දැන් මේ වෙලාවේ කියන්න බෑ මොකද කරලම කියන එක තමයි හරියන්නේ. මම එහෙනම් කැමතියි සින්ජෝරේ පටන් ගත්ත විදිය ගැන අහන්න ලැබුණා. මොකද ලහිරු වෙනවා වෙනස් විදිහකින් අර නැමි පනාවක් ගහගෙන මේ විදියට ඇඳගෙන යම් යම් විවේචන තියෙන අපි ඒ ගැන වෙනම කතා කරමු. නමුත් සින්ජෝරේ බිහි වෙන්නේ කොහොමද? සින්ජෝරේ බිහි වෙන්නේ ඇත්තම කිව්වොත් එහෙම එක සින්දුවකින් පොඩි සින්ජෝරන් කියලා සින්දුවක් එන්න තියෙනවා ඉස්සරහට. ඒකේ අපි මායි මනෝරංග එකතු වෙලා අපි සින්දුව හදපුවාම ඒකේ එන කැරක්ටර් එක තමයි මේ මොඩර්න් ආරච්චිල කෙනෙක්. තවොන්න කියන්න. Thank you Andy. 21 වන සතවර්ෂයේ ආරච්චිල කෙනෙක් අමද්දප පාටියකට එන්න කියනවා. හරිද? ඊට පස්සේ ඒ කාලේ ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට තියෙන සින්දුව අපි හැම එකම වගේ ප්ලෑන් කරනවානේ. ප්ලෑන් කර කර ඉඳි ඒ කාලේ එන්න තිබුණ එක තමයි කැස්සර කොස්සර කියන ගීතේ. ඒක එන්න පරක් වෙනවා කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ අවුරුදු දෙකක් ඒ ප්‍රොඩක්ෂන් එක කළානේ. ඉතින් ඔය පළවෙනි අවුරුද්ද ගිහිල්ලා මැද හරියදී තමයි දැන් වෙන්නේ. මොකද කරන්නේ මේක? හරියන්නේ නැහැ මේ. මම ගොඩක් අවුල් යනවා. ඇයි මේ පරක් වෙන්නේ? මොකද ඒක ගැන හිතනවා වැඩි. මේකට ඩාන්සින් හදන්න ඕනේ, මේක කොස්ටියුම්ස් කරන්න ඕනේ. අපේ ඔක්කොම යාළුවෝ එකතු වෙලා කළේ සමහරලාට අපේ එක්ස්පීරියන්ස් මදි. ඒකින්ද අපිට සමහරලාට 1 2 වෙනවා. ඉතින් ඔහොම යද්දි පරක් වෙද්දි මම හිතුවා මොකද්ද මේ පරක්? ඇයි පරක් වෙන්නේ? මොකක් හරි මම හැම එකක්ම ඕනෑම. ඒ කියන්නේ මගේ අතක් පයක් කැඩුනත් ඒක හොඳට තමයි මම හරවගන්නේ. ඉතින් මේ පරක් වෙන මොකක් හරි හොඳක් ඇති මේකේ කියලා පොඩ්ඩක් කල්පනා කරනකොට අපි අර ඉස්සරහට එන්න තියෙන මොඩර්න් ආරච්චිල කියන කැරක්ටර් එක ඔලුවට ආවා. ඒ කියන්නේ අපි මම හරි ආසාවෙන් මේ පොඩි සිංහ මරන් කියන ගීතය අපි හරි ආසාවෙන් හැදුවේ. ඒ කියන්නේ තාම ප්‍රොඩක්ෂන් එක කරලා නැහැ. හැබැයි අපි කම්පෝස් කරලා තියෙන්නේ. අපි හිතුවා ඉතින් එහෙම කැරක්ටර් එකක් එන්න තියෙනවා නම් අපිට පුළුවන් නම් ඒක කලින් ඉඳලම සින්දුවල ඒ කැරක්ටර් එක ගේන්න පුළුවන් නම් ඒක ඒ වෙනකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙයි කියලා මට ඔලුවට ආවා ඒක. ඊට අපි හැම වෙලාවෙම මනෝරංග මෙන්න මෙහෙම අයිඩියා එකක් තියෙනවා මොකද කරන්නේ? ඒ වරදක් නෑ වැඩේ හොඳයි කියලා මං කිව්වා මේකට නමක් දාන්න ඕනේ. මොකක් හරි එනවා නම් මට නමක් දාන්න ඕනේ. මේ කැරක්ටර් එකට නමක් දාන්න ඕනේ කියලා කිව්වම ලහිරු සිඤ්ඤෝ කියලා දාමු. මොකද පොඩි සිඤ්ඤෝ මරන්නේ අර සින්දුවේ නම පොඩි සිඤ්ඤෝ මරන. ලහිරු සිඤ්ඤෝ කියලා දාමු කියලා කිව්වම ඉදිග වැඩි ලහිරු සිඤ්ඤෝ. ඊට පස්සේ එහෙනම් ලා සිඤ්ඤෝ කියලා දාමු කියලා අපේ අක්කා කිව්වේ. ඊට පස්සේ නිකන් මෙහෙම තමයි ලා සිඤ්ඤෝ හැදෙන්නේ. ඊට පස්සේ අපි කැස්සර කොස්සට එකෙන් දාන්න හිටියා. දාන්න හිටපුවා ඒත් පරක් වෙනවා. හරියන්නේ නැහැ. මගේ බෑකප් ප්ලෑන් එක මොට්ටු. මොකද සින්දු තියෙනවා දිගට. හරි. එහෙනම් බෑකප් ප්ලෑන් එක ගහමු. මොකද දැන් මේක එන්න හිටියොත් තමයි මොකද මම ෂූට් කරලා ඒක VFX කරන්න මම දන්නවා අනිවාර්යයෙන්ම මාස 6කට වඩා යනවා කියලා. ඉතින් එහෙම ගියා නම් එහෙම බැරි වෙලාවත් ලහිරු පෙරරත් නැහැ, ලාසින්ජොත් නැහැ, කවුරුත් නැහැ. හරි. ඊට පස්සේ බෑකප් ප්ලෑන් එක මොට්ටු හදලා තිබුණේ වෙලාවේ සති දෙකෙන් මම සින්දුව කරලා ලාසින්ජෝ කියන බ්‍රෑන්ඩ් එක එතනින් මම ඉනිෂියේට් කළා. ඉතින් මේ ලාසින්ජෝ කියන්නේ අපි දන්නේ කොහෙන් නතර වෙන බ්‍රෑන්ඩ් එකක්ද දන්නේ නැහැ. ඉස්සරහට ගොඩක් සල්ලි හොයයි, ගොඩක් මියුසික් කරයි. සමහරලාට ලංකාවේ දුප්පත්කම නැති කරයි. සමහර විට ලහිරු දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයට හිතෙන්න පුළුවන් ලාසින්ජෝර්ගේ හැඩේ තරමක් වෙනස් වෙලා දැන් කොණ්ඩේ වෙන විදිහකට හදලා ලාසින්ජෝර්ගේ යුගයේ අවසන්ද දැන් වෙනත් යුගයක් ආරම්භ කරන්න දෙන්නේ කියලා. නෑ ලාසින්ජෝට වෙන්න එක විදිහ වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල අලුත් ලාසින්ජෝව මේ දවස්වල ඩිසයින් කරනවා. මොනවාද එන කොස්ටියුම් එක අරන් මේ ඔක්කොම ඩිසයින් කරනවා. සමහර වෙලාවට ඔයගොල්ලෝ මේක බලාගෙන ඉන්නකොට මම ඩිසයින් කරලා ඉවර වෙන්න පුළුවන්. මොකද ඒක මේ දැන් වෙනවා. ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් මම කිව්වේ අර පෙරවදන විතරයි කියලා. ලාසින්ජෝම තමයි එන්නේ හැබැයි අලුත් වෙලා.
දැන් රූකාන්ත ගුණතිලක මහත්මයා සංගීත ශාස්ත්‍රයට අවතීර්ණ වෙන යුගය ගත්තොත් එහෙම මෙතරම්වත් වෘත්තීයමය ස්ථාවරත්වයක් නොතිබුණ යුගයක් වන්නට ඇති. නමුත් ඔහු සටන අතහැරියේ නැහැ. ඔහු චන්ද්‍රලේඛා සමග එකතු වී ඩුවල් එකක් හදලා ඒක ලංකාවේ නොමැකෙන සම්දිස්ථානයක් බවට පත් කරා. ඇයි ඔබ බය? මං බයයි මොකද මං හිතනවා මිනිස්සු එක්ස්පෙක්ට් කරනවානේ අර පොඩ්ඩක් වැඩිපුර ඒ එක්ස්පෙක්ටේෂන් එක තියෙද්දි දෙයක් කරන්න ටිකක් බයයි. දැන් තාත්ති එනකොට ශේෂ්ඨට එයා කවුද කියලා එයාට වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නැහැ. එයා මොනවද කරන්න කියලා ස්පෙસિෆිකලි බලන් හිටපු මිනිස්සු ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අර මියුසිෂියන්ස් ගත්තොත් ඒගොල්ලන්ට තේරුණා නම් රූකාන්ත කියන කෙනා පොඩි මොකක් හරි එකක් තියෙනවා. ඒගොල්ලෝ බැලුවේ නිකන් කපලා දාලා නෑ එයා කවදාවත් එන්නේ නෑ කියන එකේ තමයි ඒගොල්ලෝ හිටියේ. දැන් මිනිස්සු බලන් ඉන්න ප්‍රමාණය අඩුනේ නා රූකාන්ත මොනාරි කරයිද බලමු දැන් මොනවද එහෙම දැන් මට එහෙමනේ දැන් රූකාන්ත කිව්වොත් බලමු මෙයාට සින්දු කියන්න පුළුවන්ද කියලා බලමු දැන් තාත්තා වගේ එහාට මෙහාට උඩ පැනලා වැඩි දෙයිද කියලා ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා ඉතින් ඒකෙන් චුට්ටි බයක් තියෙනවා හැබැයි දැන් ඇත්තටම මේ ලහිරයලා වගේ කට්ටිය ඒක මට උදව්වක් ඇටියට ඒගොල්ලෝ ඒ අයිස් එක බ්‍රේක් කරගෙන යනවා ඉතින් thank you එකට ගායිකාවකට පෙනුම කියන දේ කොයි තරම් වැදගත්ද රයිනේ ගොඩාක් වැදගත් ගොඩාක් වැදගත් මම ඒ වැදගත්කම දැන් තමයි මේ ළඟින්ම ඔළුවට දාගත්තේ ඒකත් එක්කම මේ සමහරලාට දැන් මම රටවල් වලින් මූව් වෙනවානේ හිට මෙහෙට ඉතින් මම ලංකාවට වෙලා අවුරුද්දක්ම දැන් ඔයා කිව්වනේ මම අවුරුද්දක් ඇවිල්ලා කියලා අවුරුද්දක්ම නිකන් හිටියයි දැන් ගිය මාසේ තමයි මම වර්ක්අවුට් කරන්න පටන් ගත්තේ ආයෙමත් මම අයියාගෙන් ඇත්තටම ඇහුවා එයාගේ මේ ඩයට් ප්ලෑන් එක ඇහුවේ මම ඉතින් මට ඇහුණා හොඳ රසවත් කෑම බාස්මති හරි රතුපත් හරි කන්න කියලා ඉතින් මම කව රතුපත් නම් කනවා බාස්මති ගන්න පුළුවන් නම් හොඳයි කියලා කොස්සට හොඳයිද කොස්ස කැස්සට ඒක අනිත් පැත්තේ පොතුත් එක ගන්න කොහොමද දැයිනේ දැන් ඔබගේ විදිහට ඔබ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව කියන රටවල් දෙකක සංස්කෘතීන් දෙකක චලනය වෙච්ච කෙනෙක්. එතකොට මම කෙටියෙන් අහන්න කැමතියි ඔබ තෝරාගන්නේ මේ රට තුල ගායිකාවක් කීමේ මාර්ගයේ හැටියට ඇමරිකන් සිස්ටම් එකද? එහෙම නැත්නම් ශ්‍රී ලංකන් සිස්ටම් එකද? මම දැනට කරගෙන යන්නේ ශ්‍රී ලංකන් සිස්ටම් එක. අයියා නම් දීලා තියෙනවා ඇමරිකන් සිස්ටම් එකට එයා ෆුට් එක දාලා තිනවා. ඉතින් ළඟදී මමත් ඒ පැත්තට යාවි. ඒ වුණාට මම හැමතිස්සෙම ලංකාවටත් අඩියක් තියාගෙන ඉන්නේ. මොකද
ලංකාව කියන්නේ ලංකාව. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඉතින් අපිට පුළුවන් වෙන එක ගන්න. ඒ කියන්නේ මේ මොනවද කියන්නේ ideas ගන්න පුළුවන්. ඒ විදිහට මේව කරන්න පුළුවන්. ඒ වුණාට ලංකාව කියන්නේ ලංකාව. ඉතින් දෙපැත්තටම ඉන්නවනම් තමයි හොඳ. ඉතින් අයියා මන් දන්නවා දෙපැත්තටම ඉන්නවා. ඉතින් මමත් ඒ වගේ වෙන්න යනවා. මොට්ටු තියන්න යන්නේ 1 2 3 let's go මාතලේ හැදුවා මමගේ තට්ටු කේතලෙන් මල්ලක් ගත්තා ඒකෙල්ල දැම්මානේ මට කවදා හරි කරනවා නම් ඉව මට්ටු සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු මොට්ටුවට මතුරලා ඕංග්‍රීන් කට්ටු මොට්ටුදී ඇහැට උනා මම කුට්ටු ඇයිද දැන් පෙරලෙන්නේ බානිට්ටු කටගස්ම වීමා ලෝකෙට පේනවා තලුමරා මාවම බයිටට ගන්නවා හිසහැරුණු ඒමේ අතමා දුවනවා ඊජිප්තු පිරමීඩකමා නිදනවා වකුරනවා කඳුළු සතුටු ඉතිරි උනේ මට ඒ බව්වා නකුටු සමගියෙන් ඉන්නේ අපි වකුටු කවදා හරි පෙන්නනවා රැම්බෝ පාට්ටු ඒ කාලේ අපි කෑවේ කෝලි කෙලින් තිබු කොණ්ඩේ උනානේ මේ වගේ පොකුටු තුන් වේල කන්නේ දාලා සීට්ටු නැගිටින් හිටගෙන ගිලින්නයි වෙන්නේ පිටේ කටගස්ම වීමා ලෝකෙට පේනවා තලුමරා මාමම බයිටට ගන්නවා කටගස්ම වීමා ලෝකෙට පේනවා තලුමරා මාවම බයිටට ගන්නවා හිසහැරුණු ඒමේ අතමා දුවනවා ඊජිප්තු පිරමීඩකමා නිදනවා රූකාන්ත ගුණතිලක කියන ඒ සංගීතඥයා එහෙම නැත්නම් ඒ ගායකයා බිහි වෙන යුගයේ මම තා කුඩා අවදියක්. නමුත් මගේ තාත්තාගේ හදබැඳි ගී වැඩසටහන තුල සහ රූකාන්තගේ කැසට් එකක් හැටියට ප්‍රේක්ෂකයා හඳුනා ගන්න ඒ කැසට් කවරය දැක්කා නම් ඒ හරියඩක් එක්තරා විකාර රූපී ලෙස ඇඳලා තිබුණා. අනිත් අර යඩ තිබ්බා තාම සෞම්‍ය ලෙස. මේ පාවිච්චි කරපු මාකටිං මේක එවකට එතුමා පාවිච්චි කරේ 80 දශකයේ මැද භාගයේ තමයි එතුමා මේක බය නැතුව පාවිච්චි කරේ. ඒ බය නැති පරපුරේ කෙනෙක් ලහිරු ඉන්නවා කියලා. මේ මාකටිං සම්බන්ධයෙන් ලහිරු මොකද හිතන්නේ? ඇත්තටම මේ ඔය නොදැන හෝ දැනගෙන කට්ටිය කරන්නේ මාකටිංම තමයි. මම නම් දන්නේ නැහැ මම මෙච්චර කල් මාකටිං කළා කියලා මම හිතන්නේ මගේ තියෙන ඔක්කොම පින් මාකටිං. ඒ කියන්නේ මම ඇත්ත මගේ තියෙන දේම මම එළියට දානවා ඒක මාකට් වෙනවා. ඒක මම කියන්නේ පින් මාකටිං කියලා. කොහොම හරි අනිත් එක ඔය මේ අර දැන් අපි මාකට් කරන්න දැන් මම ගත්තොත් එහෙම අර ආවනේ ඇමරිකන්ද ශ්‍රී ලංකන්ද ඔහොම එකක් ආවනේ. ඉතින් මේ
දෙයනේ මම ලංකාවේ ඉපදුන හින්දා තමයි ගායකයෙක් වුනේ. මොකද මම දන්නවා මගේ තියෙන ටැලන්ට් එක. හරිද? මේ ටැලන්ට් එක තියාගෙන ඇමරිකාවේ ඉපදුනා නම් එහෙම රැප් කරන්න තමයි වෙන්නේ. සින්දු කියන්න වෙන්නේ නැහැ. මම දන්නවා. ඉන්දියාවේ ඉපදුනා නම් එහෙම ළඟ පාතකටවත් යන්න වෙන්නේ නැහැ ස්ටුඩියෝ එක. මම දන්නවා. හරිද? ඉතින් ලංකාවේ ඉපදුන හින්දා තමයි මම ගායකයෙක් වුනේ. මොකද මේ ලංකාවේ ඒ තිබුණු ඉඩ ලොකු ඉඩක් තිබුණා ගායකයෙකුට. විශේෂයෙන්ම බයිලා ගායකයෙකුට ලොකු ඉඩක් තිබුණා මේ අපේ පරම්පරාව. ඒ කියන්නේ බාති සන්තුෂ්කින් වෙනස් වුණ අර අපේ ජාතිය මියුසික් ආපු කාලේ අපේ යුගයනේ මේ BNS ලා පටන් ගන්න. ඒ යුගයේ බයිලා ගායකයෙක් හිටියේ නැහැ. ඉතින් රම්බරි මගේ සින්දු අතර රම්බරි තිබුණා. මම රම්බරි ඒ වෙලාවේ හිතුවා රම්බරි තමයි මගේ සින්දු අතරින් තිබුණු වෙනස් ගීතය. මොකද ඒ කාලේ තිබුණා මට ලබැන්දියේ තිබුණා. එකට හැදුනා. ලබැන්දියේ දෑසින් පෑ සුදු ගවුම රම්බරි. සින්දු හතරම මල් ළඟ තිබුණා. මම මේ වෙලාවේ හිතුවේ මොකද්ද නැත්තේ? සුදු ගවුම වගේ ඕන තරම් තියෙනවා. ලබැන්දියේ වගේ ඕන තරම් තියෙනවා. දෑසින් පෑ වගේවත් ඕන තරම් තියෙනවා. නැත්තේ මොකද්ද? රම්බරි. හරි එහෙනම් රම්බරි දාමු. මොකද මම ශබ්ද පරිපාලනය ඉගෙන ගන්න සිංගප්පූරුවේ ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා එක පාටම තේරුමක් නැති ගීතයක් දානවා. එහෙමනේ යන්නේ. දානකොට කට්ටිය ඇහුවා. මම මෙහෙම ඉගෙනගෙන ඇවිල්ලා එක පාට මේ වගේ එකක් දැම්මොත් එහෙම මට ඉතින් ඒක මට පස්සේ කියන්න පුළුවන් නේ මම ඉගෙනගෙන ආව ටික. හරිද? ඉගෙනගෙන ආපු ටික මට පස්සේ කියන්න පුළුවන්. ඉතින්ලා මේ මිනිස්සු දැනගන්න ඕනේ මෙහෙම එකෙක් ඉන්නවා කියලා. ඉතින් මම අන්තිමටම මිනිස්සු දන්නෙත් නෑ මම දන්නෙත් නෑ මේ මට කරන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ කොහොම හරි ඒ ඇවිල්ලා මගේ මාකටිං වල උඩරිම තැන හිටපු මගේ වෙලාවට. ඉතින් මාකටිං කියලා එකක් තියෙන්න ඕනේ අනිත් එක. ඔය අපි ජාත්‍යන්තර තලය ගැනනේ මේ දැන් ගොඩාක් මේ කට්ටිය කතා කරන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම ලංකාවේ එක තැනකට ගියාට පස්සේ එතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ කියලා හිතෙනවා සමහරවිට. ඒ කියන්නේ අපේ සමහරවිට අපේ සද්දේ අපේ මියුසික් ලංකාවේ කට්ටියට අහන්න දීලත් වැඩක් නැහැ කියලා හිතෙනවා සමහරවිට. එහෙම හිතෙනවා. හරිද? එහෙම හිතුනට පස්සේ අපිට හිතෙනවා මේක පුළුවන් නම් මේ මිලියන 20ට වඩා එහාට අහන්න ලැබුණොත් එහෙම අපේ මේ වාදක මණ්ඩලය අපිත් එක්ක ගීත හදන කට්ටිය අපිත් එක්ක ස්ටුඩියෝ වල ඉන්න කට්ටිය මේ අපිත් එක්ක මේ සින්දු හදන්න උදව් වෙන කට්ටියට සෑහෙන අනාගතයක් තියෙයි කියලා මේ මිලියන 20ට වඩා දෙනෙක් මේක ඇහුවොත් ඇත්ත කතන්දරේ. රොයල්ටි එකක් අපිට හම්බුනොත් එහෙම අපේ මේ සංගීත ශාස්ත්‍රයම බබලෙනවා. රොයල්ටි එක දැන් හම්බුණාද තාම හම්බෙන්නේ නැහැ. තාම රින්ටෝන් වලින් විතරයි හම්බෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ ජාත්‍යන්තර තලයට යන්න ඕනේ අපේ ගොඩේකම විකුණලා. අපේ ගොඩේකම තියෙන්නේ. අපේ ගොඩේකම කියලා කියන්නේ මොකද්ද? අපේ මඩ සුවඳ තියෙන්නේ. ඒක තමයි පිටරට මිනිසුන්ට අලුත් වෙන්නේ. මොකද අපි ඉතාලියෙන් පොරක් ආවොත් එහෙම අපි පීසා එකක් හදලා දුන්නොත් එහෙම හරියන්නේ නැහනේ. හරියන්නේ නැහැ. ඇත්ත කතන්දරේ අපේ ගෙදර පීසා එකක් හදලා දෙනවා කියලා කිව්වොත් අපේ ගෙදර ෂුවර් ඉතින් මේ පීසද කියලා අහනවා. මොකද මිනිහා දන්නවනේ පීසා. අපි යාට දෙන්න ඕනේ ඇත්තටම කිව්වොත් එහෙම මොනවාද? ඇඹුල් තියල්, කිරිබත්, ලුණු මිරිස් ටිකක් මිනිහට කන්න පුළුවන් විදිහට. අර අපි කන විදිහට බෑ. අර හිල්ටන් එකේ දෙන්නේ. ඇඹුල් තියල් කිව්වට ඇඹුල් තියල්ම නෙමෙයි. අර පොඩ්ඩක් දන්නද? පොඩ්ඩක් අන්න ඕක තමයි මියුසික් වලුත් කරන්න ඕනේ. අපේ මේ තියෙන ගොඩේකම අපේ මේ තියෙන මේ පස්වල සුවඳ මේ අපේ මේ අර කුඹුරේ තියෙන මඩ ගඳ අපි දෙන්න ඕනේ ඒගොල්ලන්ට දැනෙන විදියට. අපේ මේ ලංකාවේ මේ තියෙන ජනගී ගොඩාක් තියෙනවා සහ දක්ෂතාවයන් තියෙන ගොඩාක් ළමයි ඉන්නවා ලංකාවේ. ඉතින් ඒක අපි බියොන්සෙට අහන්න පුළුවන් විදියට කනට දුන්නා නම් ඕක නැගලෙයි. අපේ තාම ෆෝමියුලා එක හොයාගන්න බැරුව ඉන්නේ. ඒකයි තියෙන්නේ. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle.
වගේ මම මෙහෙම දෙයක් අහන්න කැමතියි. දැන් ලංකාවේ විශ්වාසයක් තියෙනවා. ලංකාවේ විශේෂයෙන්ම ඉන්දියාව සහ ලංකාවේ යම්කිසි මතයක් තියෙනවා සංගීතය කරනවා නම් ඒ හැදෑරීමකින් යුක්තව එන්න ඕනේ කියලා. ඇමරිකාවෙත් එහෙමද? ඇමරිකාවේ I mean ඒක ඇත්තටම අයියේ මේ කට්ටියගේ අයිඩියා එකක් විතරයි right. එතකොට අපි ලංකාව ගත්තත් ලංකාවේ අපි ගායකව භාගයක් ගත්තොත් භාගයක් මියුසික් හොඳටම හදාලා තිනවා අනිත් භාගෙ නැහැ. දැන් මම හොඳම එක්සැම්පල් එක මම මගේ තාත්තව ගන්න. මොකද මම මේ නිකන් බෝස්ට් කරනව නෙවෙයි but මං හිතන්නේ මට ගන්න පුළුවන් හොඳම එක්සැම්පල් එක. ඒතර කාටවත් හර්ට් වෙන්නේ නැහනේ. මගේ තාත්තා මියුසික් ඉගෙනගෙන තියෙනවා grade 5 වෙනකම්. ඒ කියන්නේ ඒ මියුසික් වල grade 5 වෙනකම් ඒත් එයා ඔය එක්සෑම්ස් වලට ගිහිල්ලා ඒව මුකුත් කරලා නැහැ. එයා හැමම නවත්තලා දාලා. එයා වෙනවානේ මියුසිෂියන් කෙනෙක් හැටියට එන්නේ. එයා හිතපුවත් නැති දෙයක්. එයා ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන හිටපු මොනස්සෙක්. එතකොට එයා වෙනාට කරන මියුසික් කම්පෙයාර් කරද්දි මේ අපි මේ grade 5 මියුසික් ලෙවල් එකකට ඒක ඊට වඩා ගොඩාක් දුර ගිහිල්ලා එයා ඇත්තටම එයාගේ 80 දශකයේ සංගීත ගත්තොත් මේ දැන් සංගීතයත් සමහර වෙලාවට ඉස්සරහින් ඉන්නේ සමහර වෙලාවට. දැන් ඒකනේ දැන් පුදුම සරල සංගීතයක් තියෙනවා. ඒ කියන්නේ දැන් පුදුම සරල සංගීතයක් නෙවෙයි නැත්ත කරන්නේ. සරල සංගීත. ඉතා සරල සංගීතයනේ දැන් තියෙන්නේ. නෑ ඇත්තටම මේ රූකාන්ත අංකල් ගැන කියනවා නම් මොකද රූකාන්ත අංකල් එක මේ පෞද්ගලිකව රෙකෝඩින් කරන්න මට හම්බෙලා තියෙනවා. ඉතින් එතුමාගේ තියෙන දක්ෂතාවය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ එච්චරට ඒ කියන්නේ ඒ ගත්ත උදාහරණය හරියට හරි. ඒ කියන්නේ හදාරීමකින් තොරව ඒ වගේ ප්ලේ කරනවා නම් ඉතින් ඔක තියෙන්නේ අර උවමනාව අවශ්‍යතාවය. ඒ කියන්නේ Tamanට මොකද්ද කරන්න ඕන ජීවිතේ. ඒකට අපිට ඉගෙනගෙන කරන්නත් පුළුවන් කොහොමත් ප්‍රැක්ටිකල් කරගෙන යනකොට අපිට ඒක ඉගෙන ගන්න වෙනවා. හැබැයි සහතිකයක් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි අර සහතික ගත්තු කට්ටියට වඩා සමහර කට්ටිය ගොඩක් ඉතින් ඒක මං හිතන්නේ ඒක නිකන් අයිඩියා එකක්. ඇමරිකාවෙත් එහෙම එකක් සමහරවිට තියෙන. එන්නට භාගයට භාගයක් නැහැ. සම ගොඩක් වෙලාවට දැන් ඉතින් අර ගොඩක් මේ ඉන්ටර්නෙට් එක තියෙන නිසා ක්ලාසස් වලට යන්නද තමන්ම ඉගෙන ගන්න ඒවා තියෙනවා. සර්ටිෆිකේට් නැහැ. උනාට එහෙම ගොඩක් තියෙනවා. ලහිරු මෑත කාලීන සංගීත ශ්‍රේෂ්ඨය ගත්තාම මට හිතෙනවා වැඩිම විවේචනයට ලක් වෙච්ච එහෙම නැත්නම් ਵਿਚාරයට ලක් වෙච්ච වැඩියෙන්ම ආందోලනයට ලක් වෙච්ච ගායකයා ලහිරුද කියලා. මොකද ලහිරුගේ පෙනුම වෙනස් වෙනවා. සමහරු කියනවා මේ දැන් ගීත කියන දේවල් මේ අහන්න නෙවෙයි බලන්නයි වෙලා තියෙන්නේ. මියුසික් වීඩියෝ හරහා වෙනම ආකෘතියක් ගොඩනැගිලා තියෙනවා. එතනින් එහාට සංගීත සංදර්ශන ගත්තාම කනට නෙවෙයි කකුල් දෙකට සින්දු කියනවා කියන මේ අතර ඔබ ප්‍රමුඛ ස්ථානයක් ලබනවා. මේ හැමදේම ඔබ කරනවා. ඒ නිසා මේ විවේචනය පුද්ගලික ඔබට නෙවෙයි ඔබ නියෝජනය කරන પરම්පරාවටම තියෙනවා. මේ විවේචනයට එකගද ඔබ? විවේචනයට එකඟද? එහෙම. ඒ කියන්නේ දැන් මේ මම කියන්නේ මේ දැන් අපේ දැන් මම ඇවිල්ලා අවුරුදු 2009 නේ ආවේ. 2009 දැන් අවුරුදු 7යි. තව අවුරුදු 7ක් දෙන්නකො. තව අවුරුදු 7කින් පස්සේ මම මේකට උත්තරයක් දෙන්න. ඒ කියන්නේ නොකියා කියන්නේ ඒ විවේචනයේට එකක නැහැ කියන එක තමයි මම නෑ ඒක නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි. විවේචනය කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේ හොඳ දෙයක්. ඒ කියන්නේ මම ගායකයෙක්. ඒ කියන්නේ මම ආස සින්දු කියන්නේ. ඒ කියන්නේ මට අනිත්‍යව එච්චරවත් බෑ. එහෙම කියමුකෝ. මට අනිත්‍යව ගත්තොත් එහෙම ගිහිල්ලා කොහේ හරි බැංකුවක වැඩ කරන්න හරි කොහේ හරි ගිහිල්ලා මොකක් හරි මැනේජ්මන්ට් ස්කිල් එකක්වත් එතකොට එහෙම ඒවා මට මෙච්චරවත් බෑ. සින්දු කියන එක තමයි මට ඒ ඔක්කොන්ට වඩා පුළුවන් එක. ඉතින් මම ඒක කරනවා. ඉතින් ඒකට ඔයගොල්ලන්ට ගණන් ගන්න එපා මට පුළුවන් ඕක. ඉතින් මම ඕක කරනවා. ඉතින් මම අනිත් එක මෙහෙමයි. මම හිතන්නේ හැම වෙලාවෙම අනිත් මිනිසුන්ට වැරද්දක් වෙන්නේ නැත්තම් මගේ එක බල්ලා සියුම් සතුටක් ලැබෙනවා නම් සහ මොකක් හරි පොසිටිව් වයිබ් එකක් එනවා නම් එච්චරයි මට ඕනේ. ඒ කියන්නේ මම නෙගටිව් වයිබ්ස් මම කොහෙවත් දීලා නැහැ කාටවත් දීලා නැහැ. මේ මගේ තියෙන හැම වෙලාවෙම මේ මාව දැක්කහම හැමෝටම hina යනවා. මාව දැක්කහම ලයිව් කියලා hina යනවා. ඉතින් මම ඒකට හරි කැමතියි. ඉතින් මට ඒක ඒ කියන්නේ විවේචන ඇත්තටම කිව්වොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මම කාටවත් වැරද්දක් කරලා නැති හින්දා. ඒකයි මම කියන්නේ. කියන්නේ මට පුළුවන් දේ මම කරගෙන යනවා දිගට. දැන් මේ විවේචන එල්ල වෙනකොට ඔබ දන්නවා අපේ විවේචන එල්ල වුණා කියලා. එතකොට මේ විවේචන එල්ල වෙනකොට යම් කිසි විදිහකින් ලහිරුගේ ගමන අඩාල වුණාද? එහෙම නැත්නම් යම් කිසි පන්නරයක් ලැබුවද ඒ තුලින්? හරියටම හරි පන්නරයක් ලැබුවා. මොකද
මගේ ඇතුලේ තියෙන එක්කෙනා මම හැම වෙලාවෙම කියන්නේ ලාසින්ජෝගේ පෙරවදන විතරයි දැකලා තියෙන්නේ කියලා. මගේ ඇතුලේ ඉන්න එක්කෙනා ගැන මම දන්නවා හොඳට. ඒ කියන්නේ මගේ මේ ඉන්ටෙන්ෂන් එක මම දන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙට හොඳක්ද නරකක්ද වෙන්න ඕනේ කියන එක ගැන මම හිතන විදිහ මමනේ දන්නේ. ඉතින් ඒකින්ද මට කොච්චර විවේචන එල්ලුණත් මම දන්නවා මේගොල්ලෝ මේ මතු පිටින් බල්ලා තමයි මේ බයින්නේ කරන්නේ කියලා. ඉතින් අර ඇතුලේ ඉන්න මම දන්න හින්දා මම වැටෙන්නේ නැහැ. මොකද මට ඒ hina යනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ අවුරුදු 10කට කලින් හිටපු ලහිරුයි දැන් ඉන්න ලහිරුයි ගත්තාම අවුරුදු 10කට කලින් හිටපු මම හිතුවනේ අවුරුදු 10කින් මම මෙහෙම එක්කෙනෙක් වෙනවා කියලා. මම ඒ හිතුවට වඩා 500ක් විතර ඉස්සරහට ගිහිලා තියෙනවා. 500ක් අනිවාර්යයෙන්ම ගිහිලා තියෙනවා. මම මොකද මම මෙච්චර දෙයක් මෙහෙම ඇවිල්ලා feeling of youth එකේ මෙහෙම රයිනිත් එක්ක ඉඳ ගන්න හම්බෙයි කියලා මම හිතුවේ නැහැ. දනන්දේ ශ්‍රීවර්ධන මගෙන් ප්‍රශ්න අහලා නාලක මට මියුසික් දෙයි කියලා මම හිතුවේ නැහැ. හරිද? ඉතින් මම අද ඒ ඔක්කොම වෙලා මට. හරිද? මම මේ අවුරුදු 10කට කලින් කෙහෙල්බද්දර ගමේ හැමදාම කොළඹ බස් එකේ ආපු එක්කන. ඉතින් මට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙම එකේ මම 500ක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහට තව අවුරුදු 4ක් මට ජීවත් වෙන්න හම්බුණා. මම කරලා පෙන්නන්නම් මොකද්ද මට කරන්න පුළුවන්. මට රවනා මුණත් අතරේ නුඹ පෙනුණා කොනකින් වගේ නුඹ මද මාගේ තොල් පෙති තෙමුවේ ඒ හාදුවේ නෑ අවසාන දුටුවේ අරමුණු මාගේ නුඹ ළඟ බිඳුනේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ මට රවනා මූණත් අතරේ උදුරාගත් හාදුවේ දැන් සැලුනා හැමසරයම මගේ හදේ ඒ හුස්මට මුසුනුවේ නෙතනිවුනේ මට රවනා මුහුණත් අතරේ බර වූ සඳේ නුඹ වැටුණා මගේ පාමුල ඒ පැයේ ඒ සිත්තරු ඇදි සිතුවමේ නුඹ උන්නේ මට රවනා මුණත් අතරේ නුඹ පෙනුණා කොනකින් නාගේ නුඹ මද මාගේ තොල් පෙති තෙමුවේ ඒ හාදුවේ නෑ අවසාන දුටුවේ අරමුණු මාගේ නුඹ ළඟ බිඳුනේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ මට රවනා මුණත් අතරේ
නාලක සජී ජයසිංහ අපිට පසුගිය වර feeling of youth තරහා සම්බන්ධ වෙන්න නොහැකි වුණා. ඔබ විදේශගත වෙලා හිටියේ. නමුත් ආරංචියක් ආවා මේ ලෝක වාර්තාවක් තිබ්බයි කියලා. මොකද මේ ලෝක වාර්තාව? ඒක මේ ලෝක වාර්තාවට තියපු පළමු අඩිතාලම ඕස්ට්‍රේලියාවල සිඩ්නි නුවර තමයි බෝමන් හෝල් වල අපි කරා ෂෝ එකක්. ස්ට්‍රින්ග් ඇන්ඩ් ඩ්‍රම්ස් කියලා. ලංකාවෙන් මමත් ඕස්ට්‍රේලියාවේ දැන්ට පදිංචි වෙලා ඉන්න දිනේෂ් පෙරේරා අපි දෙන්න එකතු වෙලා තමයි මේ ෂෝ එක කරේ. ඉතින් මේකෙදී අපි ලෝකේ ප්‍රථම වතාවට වාදන භාණ්ඩ 100ක් ප්ලේ කරා අපි දෙන්න විතරක්. විනාඩි 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඒක ඇක්ට් එකකට මම තමයි string and flutes blowing ඒ instruments play කරේ. දිනේෂ් පෙරේරා play කළේ percussion පැත්ත ටික. ඉතින් අපි ඇක්ට් එක හැදුවෙත් ලෝකේ හැම සංගීත ශෛලියක්ම ඒකට දායක වෙන විදියට. උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාවේ ඩිජිරිඩු වගේ ඒගොල්ලන්ගේ ජන සංගීතය පටන් ගත්ත ඉන්ස්ට්‍රුමන්ට් එකේ ඉඳලා අපේ හග්ගෙඩිය ජන සංගීතයට ඇවිල්ලා ඊට පස්සේ බ්ලූස්, ජෑස්, ලැටින්, රොක් මියුසික්, ඒ හැම හින්දි, කර්ණාට මියුසික්, ඉන්දියාවේ සරල සංගීතය ඒ හැම දෙයක්ම ටච් වෙන විදිහට තමයි ඇක්ට් එක කරේ. ප්‍රථම වතාවට ඒ වගේ දෙයක් කරා කියන රෙකෝඩ් එක අපි දෙන්නගේ තිබ්බා එදා. ඒක දැනට තියෙන අපි දෙන්නගේ රෙකෝඩ් එක. ඉතින් ඒක ගිනස් ඒගොල්ලන්ගේ බෝඩ් එකේ කට්ටියට සාමාන්‍ය මාස 3කට කලින් වගේ දැනුම් දෙන්න ඕනේ. අපි මාසයකට කලින් දැනුම් දුන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ වීඩියෝස් එවුවම දැන් ඒක වාර්තාවක් විදියට තියෙනවා. මම ප්ලේ කරා ඉන්ස්ට්‍රුමන්ට්ස් 40ක් වගේ ප්‍රමාණයක්. යාළුවා 65ක් වගේ ඔක්කොම 105ක් වගේ සංඛ්‍යාවක් එකතු වුණා. බැරි වෙලා හරි එකක් දෙකක් මිස් වෙයි කියලා තමයි අපි 100 දාලා තිබ්බේ රෙකෝඩ් එකට. ඉතින් වීඩියෝ එකේ බැලුවා මේ 102ක් වගේ ප්ලේ වෙලා තිබ්බා. පුහුණු වීම සඳහා කොච්චර කාලයක් තිබුණාද පෙර පුහුණු වීම? පෙර පුහුණු වීම අපි සතියක් කරා එහෙදී. එහෙදී ඇත්තටම දැන් මගේ යාළුවගේ අපේ මේ මෙච්චර විතර ප්‍රමාණයක් ගියා අපිට මේ අපි දෙන්නගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එක දාගන්න. ඔයාගේ ඉතල මම මේ ප්‍රමාණය විතර මගේ බෑන්ඩ් සෑන්ඩ් එක තිබ්බා මෙහෙම. ඉතින් අරයාගේ ප්‍රමාණය මේ වගේ තිබ්බා. ඉතින් ඒකේ පළවෙනි දවසේදී අපි සවුන්ඩ් චෙක් එකේදීම මේ එක හෝල් එකක් අරගෙන අපි සවුන්ඩ්ස් ඔක්කොම හයි කරා ඒකේ. හයි කරලා තමයි දවස් 5ක් විතර එක දිගට රිහර්සල් කරේ. ඉතින් ලොකු අත්දැකීමක් ඒක. සහ ගොඩක් අය ඒක ගැන මේ ප්‍රශංසා කළා. ඉතින් ඒගොල්ලොම කතා වුණා මේ වගේ ෂෝ එකක් දැක්කේ සෑහෙන කලාතුරකින්. ඉතින් ඒක අපි ඕගනයිස් කරන්නම් කියලා වෙන පිරිසක් ඒක දැන් සංවිධානය කරගෙන යනවා. අනිවාර්යෙන් මේ ප්‍රශංසාවට ලක් විය යුතු කාරණාවක්. මොකද ඒ විනාඩි 20 අහගෙන හිටියනම් සමහර විට ලෝකෙ වටේ රවුමක් ගියා කියන හැඟීම ප්‍රේක්ෂකයාට ශ්‍රාවකයාට එන්න පුළුවන්. අපි තවත් මේ ගමන යමු. ලෝකයට ලංකාව ගෙනියන්න පුළුවන් සහ ලෝකෙම ලංකාවට ගේන්න පුළුවන් එක්කෙනෙකුට. ඒ නාලක සජී ඔබ මම ඉතාමත්ම ගරු කරනවා සහ ප්‍රශංසා කරනවා මේ ප්‍රේක්ෂකයන් ශ්‍රාවකයන් ඔබට ආදරය කරන්න ඔබගේ හැකියාව මත. Thank you. ළඟ දෙන්නම් නෙතුවා
සරවාගේ පාලා ඉන්නට ආයේ මහා ආදරේ බීරා මල්ව කිසිනහාගේ මුදු හාදු වැහින නින්දිදී සනසාලා හීන සාදනා ඊවාකී මා දැතේ ආවිලා සීතේ අපි මුලින්ම සඳහන් කරා සංගීතය කියන්නේ මේ විශ්ව භාෂණයක් නෙවෙයි. නමුත් මේ ලෝකෙ ඉන්න හැමෝටම ශ්‍රී ලාංකීය සංගීතය උනත් රස විඳීමේ හැකියාව තියෙනවා. නමුත් ලහිරු හැම රටක්ම වගේ ඔවුන්ගේ මූලාරම්භයට හොයාගෙන යනවා. ඔවුන් හොයාගන්නවා ජන සංගීතය කියලා, පොප් මියුසික් කියලා හැම රටකම හොයාගන්නවා ඔවුන්ගේ මූලික සංගීතය. එහෙම නැත්නම් මේ සංගීතේ බිහි වුණු තැන්. ලංකාවෙත් එහෙම ජන සංගීතයක් තියෙනවා. සමහර විට ලහිරු කරන ස්ටයිල් එකයි, අඳින විදිහයි, මේ ලාසින්යෝර් ඒ හැම දෙයක්ම එක්ක කෙනෙකුට හිතන්න පුළුවන් ඔබට මේ ජන සංගීතය පිළිබඳ කිසිදු හැඟීමක් නැහැ කියලා. එහෙම නෙවෙයි නේද? ඔව් ජන සංගීතය තමයි මට පුළුවන් සංගීතය. කියන්නේ මම ඉස්සෙල්ලාම මේ මම O level වලට විතරයි මියුසික් කරලා තියෙන්නේ. O level වලට මියුසික් කරද්දී ඒකේ ආසම පාර්ට් එක තමයි ජන සංගීතය. ඉතින් මම ප්‍රැක්ටිකල් වලට 98ක් තිබුණා. ඒවා නම් ඉතින් ගන්න පුළුවන් ලංකාවේ. කොහොම හරි මේ ලොකු ප්‍රශ්න නෑ නේද? ලවියයි. එහෙම මේ කොහොමද මම 98ක් 99ක්ද කොහෙද ගත්තා මේ. ඉතුරු එකට මොකද උනේ? ඉතුරු එක අර මේ දීප් චන්දිතාලේ මේ එක බීට් එකක් වැරදියට ගැහුවා මම. දාදින් දාදින් දා දාදින් දා එහෙම සීන් යන තියෙන්නේ. කොහොම හරි මේ ඒක මේ මම එකක් අඩුවෙන් ගැහුවේ. වෙන ජප්තාල් ගැහුවේ කොහොම හරි. ඉතින් මේ එතනදී පොඩ්ඩක් පච වුණා. ඒකින්ද එක ලකුණක් අඩු කළා අනිත් ඒවා ටික ඔක්කොම හරියට දුන්නා. ඉතින් මම ඇත්තටම මේ ජන සංගීතයට තමයි ආස. මම මේ ජන සංගීතයෙන් තමයි දෙයක් මේ අද මේ ෆීලිං ඔෆ් යූත් එකේ පොඩි ජන සංගීත කෑල්ලකුත් මම දාලා තියෙනවා. පොඩක් ප්‍රශස්ති ගීත සහ පතල් කවි මිශ්‍රිත පොඩි වෙනසක් කරන්න කරනවා මම. මේ පොඩි එහෙම දේකුත් දාගත්ත මගේ ගීතවලට අමතරව. ඉතින් මම අර හැම වෙලාවෙම මම කලින් කිව්වේ මේ අර අපේ පස්සර සුවඳ තමයි අපි සුද්දන්ට දෙන්න ඕනේ කියලා. ඒක තමයි මම මේ කියන්නේ. කියන්නේ අපේ මේ ජන සංගීතය පිටරට මිනිසුන්ට දැනෙන විදියට දෙන්න පුළුවන් වුණොත් අපි කවදා හරි අපේ ලංකාව ලෝකෙට පෙනේ. ලංකාව ලෝකෙට පෙනුනොත් එහෙම ලංකාවේ තියෙන මේ දුප්පත්කම නැති කරන්න පුළුවන්. සූර්ය සුනෙර සත්මට කැර කුණාදෝ සූර්ය යනෙනා ගැල සක ගැල මුනාදෝ විරිය කරනා රාහුට අහු උනාදෝ පායන්නට පමාදෝ
වර්මාදී සුබ චරිතේ ලංකාපති නාරේන්ද්‍ර සිංහ නෘපතේ වර්මාදී සුබ චරිතේ ලංකාපති නාරේන්ද්‍ර සිංහ भोजराज समदेज विरामा जाजखाम रणभूषण सोमा वजित कुल दुति वन्न विरामा नरेंद्र सिंह नरनायक भूमा वरमाति शुभ चरिते लंकापति රෑනේ ඔබේ හිත තුල තියෙන්නේ මොකක්ද? මේ වචනාර්ථයේද තියෙන්නේ? එහෙම නැත්නම් සංගීතයේද තියෙන්නේ? නැත්නම් මේ දෙකම පරයා ඔබගේ ගායනය පිළිබඳ අසීමිත විශ්වාසයක් තියෙනවද? මොන වගේ කාරණා ගැනද ඔබ ගීතයක් තෝරාගෙනදී සැලකිලිපත් වෙන්නේ? මේ මම අයියේ සින්දු තෝරගද්දී එච්චර ලොකු ඩීල් එකක් මම මේව කරන්නේ නැහැ. ඒ වුණාට කියන්නේ මොකද මට සිංහලත් ඉතින් ලොකුවට කියන්නේ බර වචන මට තේරෙන්නේ නැති නිසා මම කැමති සිම්පල් වචන තියෙනවා නම් ඒ කියන්නේ මටත් තේරෙන මොකද මට ඒ වචන තේරෙනවා නම් ලංකාවේ ඉන්න ඉතුරු ඔක්කොටම තේරෙනවා ඒ වචන. රයිට්. එතකොට අනිත් එක තමයි මට මෙලඩිය කනට ලස්සන නම් මම කියනවා ඒක. ඒ කියන්නේ සමහර විට ඔයා කැමති නැති වෙන්න පුළුවන් ඒකට. ඒ උනට මට ලස්සන නම් මම කියනවා. හැබැයි මට ලස්සන නැත්තම් මම කියන්නේ නැහැ. මම ඕන තරම් ඒ වගේ සින්දු රිජෙක්ට් කරලා තියෙනවා. මියුසිකලි ගත්තොත් අය මම මගේ එක ලිමිට් එකක් තියෙනවා මම මියුසිකලි දන්න. ඊටු ටික මම එතකොට මගේ හස්බන්ඩ් මියුසිෂියන් කෙනෙක්. එතකොට මගේ තාත්තා මියුසිෂියන් කෙනෙක්. ඉතින් මම පොඩ්ඩක් ඒගොල්ලන්ට දාලා බලනවා. එතකොට ඒගොල්ලොන් කරන පොඩි චේන්ජස් තියෙනවා. එතකොට දැන් මගේ සිංගින් උනත් මම සිං කරලා ආවෙන් පස්සේ මම මගේ හස්බන්ඩ්ටත් තාත්තිටත් අම්මිටත් අහන්න දෙනවා. ඒගොල්ලෝ එතකොට ක්‍රිටිසයිස් කරනවා මම ඕනේ තරම්. ඒ කියන්නේ ඔයා මෙතන කියලා තියෙන හරි නෑ වගේ ෆීල් එක මදි මෙතන අරකයි මේකයි දන්නේ නැහැ. අපේ තාත්තිලා ඉතින් ගොඩාක් ක්‍රිටිසයිස් කරනවා. මම ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින්
ඒ වයින් මම ඉගෙන ගන්නවා. ආයෙ ගිහිල්ලා වොයිස් කරනවා. ඒ වගේ ගොඩාක් කියන්නේ අවුරුදු 2-3 වොයිස් කරපු සින්දු ගොඩක් තියෙනවා මගේ. ගොඩක් කියලා කියන්නේ එච්චර ගොඩක් නෙමෙයි. මමත් 2009 තමයි අයියේ ගායිකාවක් හැටියට එලි දැක්වෙන්නේ නීලකඳු ගැටේ ගීතෙන්. ඉතින් අපි දෙන්න මේ කියන්නේ එක කාලේ මෙයා එනට ගොඩාක් ජනප්‍රිය. මොකද මගේ සින්දුවත් එක්කම තමයි මෙයාගේ රම්බරිය ආවේ. ඒ ස්ටුඩියෝ එකේමයි හැදී. ඒ ස්ටුඩියෝ එකේම අයියමයි හිටියෙත් ඒක කරද්දි ඉතින් තාත්තෙක් මතක් කරාද? ඔයා තමයි ඉංජිනේර්. ඉතින් ඒකත් එක්කම දැන් වෙද්දි මම සින්දු 7ක් විතර තමයි මම කරලා තියෙන්නේ. අවුරුද්දකට එකක් වගේ නැත්නම් එහින් මෙහෙන් ඔය සමහර වෙලාවට ෆිල්ම් එක මේ සින්දුවක් කියන්න හම්බුනොත් එහෙමයි. ෆිල්ම් එක රඟපාන්න අවස්ථාව ලැබුණොත් නැවතත් මම ඇත්තටම රඟපාන්න ගොඩක් කැමතියි. ඒ කියන්නේ මම දන්නේ මට පුළුවන් ද බැරිද කියන එක මම දන්නවා මට මේ ඔයා වගේ රඟපාන්න බෑ මට. right? but ගොඩක් කැමතියි. මම ගොඩක් කැමතියි පැත්තක් ඒක. ටිකක් සමහරවිට අමාරුයි මොකද මේ ගොඩක් දැන් තියෙන ෆිල්ම්ස් වල දෙබස් එහෙම ෂුට්ටක් මතක තියාගැනීමේ ශක්තිය පොඩ්ඩක් අඩුකමක් තියෙනවා. ඊටත් වැඩිය අමාරුයි ඩබින්. ඩබින් නෝ. හරිද? ඉතින් ඒ වගේ පැත්තකින් ඒ වුණාට සංගීත ඔය පැත්තෙන් ගත්තොත් මම එච්චර ලොකු දෙයක් හිතන්නේ නැහැ. මට ලස්සන නම් මම ඒ දේ කරනවා. Sometimes you make me
කෝමාරිකා සිසිලති බබල් රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුඳු කරයි. බබල් රෝස සුවඳයි. අද දවසේ මං ලහිරුගෙන් අහන ප්‍රශ්නත් එක්ක සමහර විට කෙනෙක්ට හිතන්න පුළුවන් මං ලහිරුව තදින් ප්‍රශ්න කරනවාද කියලා. ඔව් මං තදින් ප්‍රශ්න කරනවා. මොකද ශ්‍රී ලංකීය තාරුණ්‍ය නියෝජනය කරන ගායකයෙක් හැටියට මම දන්නවා මේ තදින් අහන ප්‍රශ්න වලට බොහොම සෞම්‍ය පිළිතුර ඔබ තියෙනවා කියලා. සහ ඕනම ප්‍රශ්නයකට පිළිතුරක් තියෙන්න පුළුවන්. සහ ඔබට තියෙන විවේචන වලට පිළිතුරු දෙන්න පුළුවන් හොඳ වේදිකාවක් කරගන්නත් පුළුවන් මේ වේදිකාව. ඊළඟ ප්‍රශ්නය ඇත්තම මේ ඔබ කලින් ගායනා කරපු ගීතය හා සම්බන්ධයි. විශේෂයෙන්ම ඔබගේ ගීතවල යම්කිසි අනන්‍යතාවයක් මා දකිනවා වචනාර්ථය තුල. එක්කෝ එලිසමය ගැලපෙනවා. එහෙම නැත්නම් කිසිසේත්ම තේරුමක් නැති ගීත මේ අතර තියෙනවා. ඔබම සඳහන් කරපු ආකාරයට. එහෙම නැත්නම් සමාජයේ යම්කිසි මඩ පාරක් වෙන්න පුළුවන් ඔබ ඔබගේ ගීතයට මූලික කරගන්නේ. ඉතින් මේක එන්නේ කොහෙන්ද? මොකද්ද මේ මාකටිං එක? මේක මායි මනුරංගයි මේ ගීතය ඒ කියන්නේ මනුරංග තමයි සින්දුව ලියන්නේ. ඉතින් අර රම්බරි කියන ගීතයෙන් ඔය ප්‍රශ්න ටික ඔක්කොම ආවේ. ඔව්. කියන්නේ දැන් ගත්තොත් එහෙම නිකන් පෙළගැස් දැන් අද කියන සින්දු ටික ගත්තොත් එහෙම දැන් රම්බරි පොඩි කෑල්ලක් කියයි සමහර විට. සමහර විට කියයි. හරිද? රම්බරි මටරවණ හවසගම ලබැඳියේ මොට්ටු. හරිද? රම්බරි අරුණාම අනිත් හැම එකම හොඳ තේරුමක් තියෙන. ඒ කියන්නේ මොට්ටු ගීතයේ පවා එලිසමේ ලිවට ගැලපෙන්න ඒක ඇතුලේ තියෙනවා කතාබහ. ඔව්. ඒ කියන්නේ කෙලින්ම කතාවක් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ මේ මොකද්ද කතන්දරේ අනිත් හැම එකටම ගත්තොත් එහෙම මොකක් හරි තේරුමක් තියෙනවා. ඉතින් කට්ටියගේ අර දන්නේ රම්බරි. ඒකයි වෙලා තියෙන්නේ. කට්ටිය දන්නේ මේ රම්බරි කියපු එක නෙවෙයි කියන්නේ. රම්බරිගේ අර්ථයක් නැහැ. කින්ද මෙයාගේ එක සින්දුවකවත් අර්ථයක් නැහැ. අන්න එහෙම තමයි කියන්නේ. එච්චරට බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නේ මට. ඉතින් මේ මොකද්ද ලංකාවේ. ඉතින් ඒ රම්බරි විතරක් නෙමෙයි මගේ ගීත. තව තියෙනවා ගීත. ඉතින් මේ රම්බරි කියන්නේ එක්තරා ආකාරයක ඒක ඉන්ස්ට්‍රුමන්ටල් එක. ඒක ඒල ඉන්ස්ට්‍රුමන්ටල් එක. මම වොයිස් එකේ ඉන්ස්ට්‍රුමන්ට් එක. හරිද? ඒකේ තියෙන්නේ මේ මියුසික් පීස් එක. එච්චර. එතනින් එහාට මම ඒක ගැන දේවල් කියන්න යන්නේ නැහැ. ඉතින් මේ හැම එකටම තේරුමක් කියලා එකක්. ඒ කියන්නේ මම ගන්නෙ මේ සමස්තයක් වශයෙන් ප්‍රොඩක්ෂන් එක මොකක්ද? ඒ කියන්නේ සමස්තයක් වශයෙන් මේක බැලුවාම දැනුණාම මොකක් හරි මෙයාගේ ඒ කියන්නේ ෆීලිංග්ස් වල වෙනසක් වෙනවද? වෙනසක් වෙනවා නම් මම සාර්ථකයි. නැත්තම් පතෝලද? ආපම නිකන් පටන් ගත්තේ ඉවරුණා එච්චරද? නෑ. මේ මගේ හැම ගීතයකම මගේ මොකක් හරි ඇතුලේ හොඳ වෙනසක් වෙනවා. නරක වෙනසක් වෙන්නේ නෑ. ඉතින් මනුරංග තමයි සින්දු ඔක්කොම ලියන්නේ. ඒක තමයි මම අහන්න ඉතින් ලහිරු දැන් එකම ගේය පද රචකයෙක් සමග වැඩ කරනකොට අපිට බයක් හිතෙන්නේ නැද්ද මේවා ඒකාකාරී වෙයි කියලා? මොකද එකම කෙනෙක් ලියන්නේ එකම විදිහේ කොන්ට්‍රවර්ෂල් ඇති කරන්නේ. ඒතර පොඩි බයක්වත් නැද්ද මේවා ඒකාකාරී වෙයිද කියලා? දැන් මම දැනට ගීත කරලා තියෙනවා ගීත 10ක් විතර. අවුරුදු 7ට. අවුරුදු 7ට ගීත 10යි කරලා තියෙනවා. ඒකට අපි ඒ කාලේ නම් අහලා තියෙනවා කැසට් 100 ගණන් ගහපු ගායකයෙක් ඉන්නවා. මම අවුරුදු 4ට ගීත 10යි කරලා තියෙන රම්බරිත් එක්ක ගත්තාම ඒකේ කොන්සෙප්ට් එකක් ගහන්න පුළුවන් තරමේ විවිධත්වයක් තියෙන සින්දු තියෙනවා කියලා මට හිතෙනවා. මම දන්නේ ප්‍රේක්ෂක මගේ රසිකාවියන් මාත් එක්ක ඉන්නවනම් මාත් එක්ක ඉන්නවා. ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබලාට මාත් එක්ක ඉන්න එක ගැන. ඉතින් ඒ ඉන්නේ ඒකේ මොකක් හරි දෙයක් හැම වෙලාවෙම අලුතක් ඇති කියලා. හිතන හින්දා මම ඒක හිතනවා ඒකේ වෙනසක් ඇති කියලා. ඉතින් මොකද අර අපි මම කියන්නේ තව අවුරුදු 4ක් 5ක් දෙන්න කියලා මම හැම වෙලාවෙම ඉල්ලන්නේ ඒක ප්ලෑන් එකකට තමයි යන්නේ. මේ ලාසින්යෝ කොහොමද එන්නේ ඊළඟට ලාසින්යෝගේ මොකද්ද ලාසින්යෝ කරන වැඩේ ඊළඟට එන්නේ මොකද්ද ෆිල්ම් එකක්ද අපි දන්නේ නැහැ. හරි. ඉතින් ඒකට හරියන්න අපි ප්ලෑන් කරන්නේ මායි මනුරංගයි. හරි ලේසිම මගේ ගීපද රචකයා කියන්නේ මගේ යාළුවා. ගීපද රචකයා කියලා මම වෙනම එහෙම එකක් කියන්නේ නැහැ. මිනිහා මගේ යාළුවා. ඉතින් මට එහෙම බයක් නැහැ. මොකද අර මම විශ්වාස කරනවා අර මිතුරු බැඳීම කියන එක. මම ඒක
ගොඩාක් විශ්වාස කරනවා. ඒ කියන්නේ ගොඩක් මනෝරංග ගීතයක් ලිව්වොත් ලියන්නේ මට ලිව්වොත් ලියන්නේ මේක අනිත් ලිව්වොත් ලියන්නේත් එහෙම තමයි. හැබැයි මට ලිව්වහම විශේෂයක් ඇති. මොකද රම්බර ගීතයෙන් තමයි මනෝරංග ගීපද රචකයෙක් වෙන්නේ. ඉතින් ඒකින්ද මට මොකක් හරි එකක් ලියද්දි ඊටමත් මෙයාට හරියන්නම කියලා වෙන්න ඇති ලියන්නේ කොහොම හරි අපි මම දාන මෙලඩිස් මනෝරංගගේ වචන ටික ගානට සෙට් වෙනවා. ඉතින් මේ එතනදී මම අර ගොඩාක් විශ්වාස කරන්නේ අර හිත ඇතුලේ තියෙන දේ. ඔව්. මම මේ නිර්මාණය ඇත්තට විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ අර හිත ඇතුලෙන් හිතන දේ තියෙන්නේ. අපිට මේක හරියන්න ඕනේ. අපිට මේකෙන් දෙයක් හොඳක් වෙන්න ඕනේ මේ ලෝකයට කියන ඒක මනෝරංගගේ හිතේ තියෙනවා සහ මගේ හිතේ තියෙනවා කියන එක අපි දැන්න දන්නවා. ඉතින් ඒකෙන්ද ඉස්සරහට ඉතින් ඒකාකාරී වුණත් කමන්නේ නැහැ. හවසකමා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනි උදා තනි දරුවක් නිවැරදි පරකීවා කතරින් එන මග මට කීවා හවසකමා සකුරා පිපිලා පිරුවට සදවා ආමග සැරසුවා විදසුන් වඩනා සිතකුත් නැතුවා මානුඹ හට දුන්නේ සෙනේ වෙලුණා හවසකමා ඔබ දැක මං මුලාවී නිරුදක කතරේ තනි උදා තනි දරුවක් නිවැරදි පරකීවා කතරින් එන මග මට කීවා හවසකමා අවරට නොයන හිරු දැක හඬලා හිරු රැස් සැඟවුවා ඉන්නද කියලා කඳුලක් නැහුවා ඉන්නට මාමගේ මුළු හදවත දුන්නා හවසකමා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනි උදා තනි දරුවක් නිවැරදි පරකීවා කතරින් එන මග මට කීවා හවසකමා නාලකද මොකද හිතන්නේ මේ දවස් ගැන අපි හොඳ සංයෝගයක් හොයාගත්ත කියලා මට හිතෙනවා කිසි දෙයකට බය නැති ලහිරු ඉන්නවා හැමදේරම චුට්ටක් බය ගහන ළමෙක් නිසා වෙන්නේ නැති චුට්ටක් බය කෙනෙකුත් එක්ක මේ ගත කරපු රාත්‍රිය ගැන සහ ඔවුන්ගේ සංගීතමය භාවිතය පිළිබඳ නාලක සජීවිත මොකද හිතෙන්නේ ඇත්තටම මට දැනෙන්නේ මේ අපි වෘත්තියක් කරනවට වඩා මෙයාලා දෙන්න මට ඇත්තටම සහෝදර සහෝදරියෝ විදිහට හරි ළඟයි අපි ගොඩක් වැඩ කරලා තියෙනවා ලහිරුත් එක්ක හරි වැඩ කියන්නේ ලේසි වැඩ කරන්න නංගිත් එක්කත් එහෙමයි ඉතින් මගේ පිරිසත් එහෙමයි. ඉතින් අපි හරි ආදරෙන් වැඩක් කරන්නේ මේක අර වෘත්තියක් විදියට අර වැඩට එනවා යනවා එහෙම එකක් නෙවෙයි. මෙතනට ආවට පස්සේ අපි ඒකට එකතු වෙලා ඉතින්
හරි විනෝදයි ඇත්තටම අද. හරි සතුටුයි අද දවස ගැන ඇත්තටම අපි මේ එකතු වෙච්ච පිරිස සම්බන්ධ. එදා නම් දෙන්නෙක් එක්ක එකතු වෙලා සංගීත භාණ්ඩ 100ක් වාදනය කරා. නමුත් අද ඒ කාර්යය ඔබට කරන්න වෙන්නේ නැහැ. මොකද තාමත්ම දක්ෂ සංගීත වෘන්දයක් අපිත් සමග ඉන්නවා. මම කැමතියි ඒක ඔවුන්ගේ නම් අපි මතක් කරෝති. ඔව් ඇත්තටම මේ කොනේ ඉන්නවා මගේ මිත්‍රයා වයලින් වාදක රවි. ඇත්තටම මේ රවි තමයි ලහිරුගේ මුල් පටිගත කිරීම ඔක්කොම වගේ නේද? මගේ ගීතයක වයලින් තිබුණොත් ඒ වයලින් ගාලා තියෙන්නේ. ඔව්. අපේ රවි තමයි. ඉතින් දක්ෂ වාදකයෙක්. ඕගොල්ලන්ට මේ සින්දු ටික හද්දී තේරෙන්නේ නැද? ඉතින් මේ පැත්තේ ඉන්නවා ප්‍රියන්ත. ප්‍රියන්ත ඇත්තටම මගේ හැම ප්‍රසංගයකදම වගේ දැන් නිත්‍ය වශයෙන්ම කීබෝඩ්ස් වාදනය කරන ප්‍රියන්ත. ඉතින් මට ඇත්තටම ප්ලේයර් කෙනෙක් වගේ මේ ප්ලේයින් වල උපරිම දේ දෙනවා. සහ ඉතින් හරි හිතවත් මට වැඩ කරන්න හරි ලේසි. අපි හිතවත් ආදරය කරමින් වැඩ යනවා. මම අද මාත් එක්ක අලුතෙන්ම මේ එකතු වුණා සමුද්‍ර. සමුද්‍ර කියන්නේ ලංකාවේ හොඳ දක්ෂ වාදකයෙක්, ලීඩ් ගිටාර් වාදකයෙක්. බටහිර සංගීත කණ්ඩායමක මේ වෙනකොට වාදනය කරනවා. ඉතින් සමුද්‍ර බොහොම ස්තුතියි. ඉතින් මෙතන ඉන්නවා හොඳ පෙම්වතෙක්. ඉතින් අකිල අද බේස් ගිටාර් වාදනය. ඒ කියන්නේ සංගීතයට අමතරව තව දෙයකට පෙම් කරනවද? ඔව්. මේ ඉන්නේ පෙම් කරගෙන. රයිනිගේ පෙම්වතා. ඉතින් අකිල හරිම සහෝදරයෙක්. අපි එකට එකතු වෙලා හිටන් ගොඩක් වැඩ කරනවා. මේක ඇත්තටම මම වාට කිව්ව එකයි මේ වෘත්තියක්ම නෙමෙයි මේක ඇවිල්ලා මාර බැඳීමක් බ්ලෙන්ඩ් එකක්. මගේ සුපුන් සහෝදරයා ඉන්නවා. වාදන භාණ්ඩ මෙයාත් කීපයක්ම ප්ලේ කරනවා. සැක්සෆෝනය, ෆ්ලූට්ස්, රෙකෝඩර්. thank you සුපුන්. මේ පැත්තේ ඉන්නවා ජගත් මල්ලි. මෙයා ඇත්තටම මෙයාත් විශාල සංගීත භාණ්ඩ ප්‍රමාණයක් වාදනය කරනවා. ඒ වගේම වැඩකට හරිම පිළිවෙලකට වැඩ කරන කෙනෙක්. සහ මම කැමතියි ඔහුගේ අර එක්තරා සංගීත භාණ්ඩයක් තිබුණා බොහොම ලස්සන සංගීත භාණ්ඩයක්. මම කැමතියි ඒක පොඩ්ඩක් පෙන්නලා ඒ ගැන පොඩි හැඳින්වීමකුත් කරනවා. මේක බලලා කට්ටිය මෙයාට විහිළුත් කරා. ඩ්‍රම්ස් වාදනයෙන් අද මාත් එක්ක එකතු වෙන මංජු. මංජුත් ලංකාවේ ඉන්න මේ ෆීල්ඩ් එකේ ඉන්න දක්ෂ වාදකයෙක්, ඩ්‍රම්ස් වාදකයෙක්. thank you. ඉතින් මේ දෙනත් එක්ක ඉතින් හොඳ වැඩක් කරා කියලා හිතෙනවා අද දවසේ. අද තාමත් සුන්දර රාත්‍රියක් අපි අද ගත කරේ. මොකද මේ දක්ෂයන් සියලු දෙනා සමග වැඩ කිරීම තාමත්ම පහසුවක්. ඒක අවසාන වශයෙන් ප්‍රේක්ෂකයාට මහා සැනසීමක්. ඔවුන්ගේ කන් වලට තාමත් මිහිරි ස්වර තමයි මේ හැම නිරන්තරයෙන්ම අපි උත්සාහ කරන්න ලබා දෙන්නේ. කොහොම වුණත් අපි අද කතා කරේ සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නොවුනත් මේ ලෝකේ ඉන්න හැමෝටම හොඳට දැනෙන භාෂාවක්. ඒ නිසා ඒ භාෂාවෙන් අපි උත්සාහ කරමු මිනිසුන්ව වෙනස් කරන්න. අපි ඒ වෙනස් කරන තවත් දවසකදී හමු වෙමු. සුබ රාත්‍රියක්. කියන්න මාත් එක්ක එන්න ඔන්න නිමක් නැතුව පෙම් කරාවිදෝ පුංචි පුංචි සින්දු කෑලි මුමුණ කිව්ව කාලේ ආයෙමත් ලැබේවිදෝ සිතේ දුක් නිවාලා නැවුම් හීන පාලා නෙතේ අරුම කියා දේවිදෝ කවක් පෙම් ලියාලා සඳක් සේම පායා හොයා දුරින් හිඳීවිදෝ ඔයා දුරින් හිඳීවිදෝ පායනා තාරකාවේ සිත කියූ අප්සරාවී විඩාපත් මානිවාවී ආදර වදන් කියාවී මගෙමද සුරංගනාවී පායනා තාරකාවේ සිත කියූ අප්සරාවී විඩාපත් මානිවාවී ආදර වදන් කියාවී
මගෙමද සුරංගනාවී සුවපත් වේවි අරුත් එක්ක ගී කියන්න මාත් එක්ක එන්න ඔන්න නිමක් නැතුව පෙම් කරාවිදෝ පුංචි පුංචි සින්දු කෑලි මුමුණ කිව්ව කාලේ ආයෙමත් ලැබේවිදෝ සිතේ දුක් නිවාලා නැවුම් හීන පාලා නිතේ අරුම කියා දේවිදෝ කවක් සඳක් සේම පායා ඔයා දුරින් හිඳීවිදෝ ඔයා දුරින් හිඳ